මගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න, උන්වහන්සේගේ උපකාර අමතක නොකරන්න, උන්වහන්සේ ඔබගේ සියලු පව් කමා කරන සේක. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. යාඥාවර දේවස්ථානයට ගොඩ වුණු පරිසිවරය සහාය කැමියා ආඩම්බරකමින් පුරාජේරු දොඩන උත්තච්චකම එලා දකින ස්වාමින් වහන්සේ සැබවින්ම මා පෞකාරයි කියා පිළිගන්න බිඳුණු සිත දෑබරව පිළිගන්න ඒ ආතරය අදහාගෙන විශ්වාස කරගෙන අපි අතින් නො සෑම සියලු පාපයකටම සමාවෙල්ලා ස්වාමින් වහන්සේ ඉදිරියේ මෙසේ මනස්ථාප වෙනවා. මනස්ථාපවන් සුවපත් කිරීම සඳහා වැඩම කළ ස්වාමිනී අපට කරුණා කළ මැනව. ස්වාමිනී අපට කරුණා කළ මැනව. පව්කරුවන් එහා මගට කැඳවා ගැනීම සඳහා වැඩම කළ ක්‍රිස්තුනී අපට කරුණා කළ මැනව. ක්‍රිස්තුනී අපට කරුණා කළ මැනව. පියාණන් වහන්සේගේ දකුණු පස වැඩ සිටීමෙන් අප වෙනුවෙන් මැදහත් වන ස්වාමීනී අපට කරුණා කළ මැනව. ස්වාමිනී අපට කරුණා කළ මැනව. සියලු බලැති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. අපි යාඥා කරමු. දෙවී ස්වාමිනී මෙම චතාර්ක පිළිවෙත් ප්‍රීතියෙන් සිදු කිරීමෙන් ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තියට සම්බන්ධ මරණයට උත්ථානයේ යන පාස්කු අභිරහසේ ගැබ්බේ ඇති අනන්ත ආනන්දය මුක්ති විඳීමට හේතුකාරයන් වන ලෙස බැකෑපත්ව ඉල්ලා සිටිමු. මෙකී දෙපා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන් වෙසදාටම වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද වහන්සේගේ පුත්‍රයාණන් සපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. හොසියා දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. මාගේ සෙනග තමන්ගේ වරද පිළිගෙන මා සොයා එනතුරු මම ඔවුන් අතහැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත. එන්න අපි සමිදානන් වහන්සේ වෙත හැරී යමු. අප ඉරා දැම්මේ උන්වහන්සේය. අප සුව කරන්නේත් උන්වහන්සේය. අපට පහර දුන්නේත් උන්වහන්සේය. අපේ තුවාල බඳින්නේත් උන්වහන්සේය. දෙදිනකට පසු උන්වහන්සේ අප ප්‍රාණවත් කරන සේක. තුන්වනදා අප නැගිටුවන සේක. එවිට අපි උන්වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු. අපි සමිදානන් වහන්සේ දැන ඇඳින ගැනීමට වීර්ය කරමු. හිරුදා වනසේ නිසැකවම උන්වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන් පොළව තෙමෙන මෝසම් වැසිමෙන් නිසැකවම උන්වහන්සේ අප වෙත පැමිණෙන සේක් යැයි සෙනග කියති.
අහෝ එප්‍රායිම් වරුනි මම නුඹලාට කුමක් කරම්ද අහෝ ජුදාවරුනි මම නුඹලාට කුමක් කරම්ද නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනිය වහා නැති වී යන පිනිවැනිය එබැවින් මම විනිශ්චයද විනාශයේ පණිවුඩයද රැගත් මාගේ දිවසිවරයන් ඔබට විරුද්ධව එව්වෙමි මාගේ සෙනගගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සොදක්සේ පැහැදිලිය මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි දවනයාග පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි දේව වචනය මෙසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා ඔබගේ පිළිතුර සමිඳුනි ඔබ වහන්සේ දවනයාගයට වඩා කරුණාව අගය කරනසේක සමිඳුනි ඔබ වහන්සේ දවනයාගයට වඩා කරුණාව අගය කරන සේක ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මෑණාව ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකා දැමුව මෑණාව මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදා ලොව මෑණාව මාගේ පාපමලින් මා පිවිතුරු කළ මැනව ඔබ පොද පඬුරුවලට රැසි නැත ඔබ ඒවට රැසී නම් මම ඒවා ඔබට පුදන්නෙමි දවනයාග පූජාවලටද ඔබ රිසි නොවන සේක දෙවිඳුන් ප්‍රිය පඬුරනම් බිඳුණු හදවතකේ දෙවිඳුනි ඔබ තැලුණු බිඳුණු සිතක් ඉවතනු දමන සේක සමිඳුනි ඔබ වහන්සේ දවන යාගයට වඩා කරුණාව අගය කරන සේක සියොන් ගෙරට ඔබ කරුණාව පා සිත සැලසුව මැනව ජෙරුසලමේ කොටු පවුරු යලි කළ මැනව එකල දවනයාග පූජාවන නියමිත පඬුරුවලට ඔබ ප්‍රියවන සේක එවිට ඔබේ පුදසුන මත ඔහු ගව පූජා පුදන්නෝය සමිඳුනි ඔබ වහන්සේ දවනයාගයට වඩා කරුණාව අගය කරන සේක සුපුවජනද කරු පැස
පාලු කරේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේදී මෙන්ද මෙරීබා නම් ස්ථානයේදී මෙන්ද ඔබේ සිත් දැඩි කර නොගන්න. Karu pesum niti mime kelum karum kitu samile. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා Samagada vanasekva ලුක්තුමාගේ සුදු සුවිශේෂයෙන් පුටාගත් කොටසකි. Swamini oba wahanseta mahimaya veva. තමා සිල්වත් යයි සිතමින් අන් හැම දෙන හෙලා දුටු ඇතැම් අයට උන්වහන්සේ මේ උපමාව වදාළසේක. මිනිසුන් දෙදෙනෙක් යාඥාව පිණිස දේවමාලිගාවට නැගී ගියහ. එක්කෙනෙක් පරිසිවරයකි, අනිත් තැනැත්තා අය කැමියකි. පරිසිවරයා නැගී සිට පසෙකට වී තනිවම යාඥා කරමින් දෙවන් වහන්ස මා අන් මිනිසුන් මෙන් වස්තු ලෝභී වංචනික කාමමිත්‍යාචාරී තැනැත්තෙකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක්ද නොවෙමි. සතියට දෙවරක් උපවාස කරමි. මා උපයන සියල්ලෙන් 10න් කොටස දෙමි කීය. එදා අයකැමියා ඈතින් සිට ස්වර්ගයේ දෙස ඇස් ඔසවා බලන්නවත් නොසිතා තමාගේ ලයට ගසා ගනිමින් දෙවන් වහන්ස පෞකාරු මාහට කරුණා කළ මැනවයි කීය. මෙය මම ඔබට කියමි. දමටු යයි ගණන් ගැනු ලැබූ ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව මෙයයි කැමියාය. තමාම උසස් කරගන්න හැම දෙනම පහත් කරනු ලබති. තමාම පහත් කරගන්න උසස් කරනු ලබන්නේය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක ස්වභාරංශය නම් මෙසේය. Kristuni oba wahanseta prashansa veva. පඩිවන් ප්‍රමාන්තයනේ. මගේ ආදර ප්‍රමාන්තයනේ ඔබ හැම කෙනෙක්ම දේවස්ථානයට අද මේ වෙලාවේ ඇත්තට මම හිතුවේ නෑ මෙච්චර සෙනගක් එයි කියලා. නමුත් කොහොම හරි වචනය බෙදන්නට ඕන නිසා මම මේ වෙලාවේ පූජාව දැම්මත් ඔබ හැම කෙනෙක්ම මේ වෙලාවේ පූජාවට ආව එක පෞද්ගලිකව ඔබ එඬේරා විදිහට මම ගොඩාක් සතුටු වෙන අත්දැකීමක්. මොකද අද වචනය ඒ තරමට වටිනවා. චතාරිකයේ මගේ ආදර ප්‍රමාන්තයනේ අද වචනය අපි අයිති කරගන්න ඕන දෙයක්. ඒ වචනය අයිති කරගන්න ඕනේ. මොකද මේ වචනය මිස් වුණොත් අපේ ජීවිතේ ලොකු දෙයක් මිස් වෙනවා. ඒ නිසා තමයි කුමාරි නපුරගේ හිස පොඩි කරලා ඔබ අනිත් වැඩ හැම දෙයක්ම පැත්තක තියලා මේ වෙලාවේ පල්ලියට ආව එක අතිශයින් සුන්දර අත්දැකීමක් වෙනවා. මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේගේ දේශනාවේ මුල්ම වචනය මුල්ම දේශනාවේ තිබුණේ මෙටනොයියා සිත වෙනස් කරගන්න හැරෙන්න ශුභ් කියන වචනය. ඒතර චතාරිකේ ප්‍රධානම කාරණාව තමයි සිත වෙනස් කරගන්නවා කියන එක. සිත වෙනස් කරගත්තේ නැත්නම් ඔබගේ මගේ ජීවිතේ සිත වෙනස් නොකරගන්න තැන චතාරිකේ කිසිම තේරුමක් නැහැ. ඒක මේ දවස් 40කට විතරක් කට්ට කන කාලයක් නෙමෙයි. ඒ මාංශය මරලා ඔබ ආත්මය ජනිත කරලා මොකද උන්වහන්සේ කතා කරලා කියනවා ජුවම්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ උන්වහන්සේ පැමිණි කල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයට වටහා දෙනසේක. පාපය ගැනයි කිව්වේ ඔවුන් මා නොඅදහන බැවිනි. ඒ කියන්නේ මගේ ආදර ප්‍රමාන්තයනේ ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්ව ආවයින් පස්සේ තමයි අපිට පාපය අවබෝධ කරලා දෙන්නේ. ඒත් අපි මේ මාංශය මට්ටු කරලා මේ පාපය අවබෝධ කරගන්න තැන. හොඳට මතක තියාගන්න. යකාගේ ස්වරූප ගොඩාක් තියෙනවා. යකාගේ ස්වරූප ගොඩාක් තියෙනවා. ඒ ගොඩ අතර එක අපි එපිස 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ දකින්නේ සාතන්ගේ සියලුම උපායන් වලට විරුද්ධව. තර මතක තියාගන්න මේ ඔබ මම දකින අමුවේ කෙලෙස් රාගය මෝහය මේ ඔක්කොම
අමුවේ ගඳ ගහන පාපය ඇස්සේ හරි හැංගිච්ච අමුතු සූක්ෂම අධ්‍යාත්මික පවුත් තියෙන්න පුළුවන්. දැන් මෙතනදී අද සුවිශේෂයේ ආරම්භයේදීම උන්වහන්සේ හැංගිච්ච වෙස්වලාගත් පාපයක් ගැන කතා කරන්නේ. අද වචනේ කතා කරලා කියනවා අද සුවිශේෂයේ තමා සිල්වත් යයි සිතමින් මේක ඔබ මම අවදි වෙන්නටම ඕන තැනක්. මම හරි කියලා හිතන. මගේ ආදරේ මන්තන ජෙරමියා 15 ජෙරමියා 17:9 උන්වහන්සේ කතා කළා කියන්නේ අන් හැමතෙම වඩා අන් කිසිවෙකුට වඩා සිත කපටිය. සිත කපටි. ඒ කියන්නේ තමා සිල්වත්යයි සිතනවා. දැන් සමහර විට මේ 40 දවසේ දැන් භාගයකට වඩා ඇවිල්ලා ඒක කඩන්න නැතුව කොහොම හරි ආවා මස් කෑවෙම නෑ නැද්ද? ඒ කියන්නේ කොහොම හරි මම ඒ ජරාව බැලුවේ නෑ. මම ස්වං වින්දනයට වැටුන්නේ නෑ. මම මෙහෙම කරේ නෑ. කොහොම හරි මම බිව්වේ නෑ. මම මෙහෙම කොහොම හරි හිටියා. දැන් මෙහෙම ඉන්නකොට යකායේ ඉන්න එකෙන් ගහන්නේ. දැන් ඔබ හොඳයි. දැන් මල්ලි හරි නියමයි. ඔමයන් යාඥාව නැගලා යනවා නැද්ද? කොහොමරි කඩන්න නැතුව ඔක්කොම යාඥාවලට ආවා. ඔමයන් නියමයි. මගේ ආදරේ ප්‍රමාන්තනේ. ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ මහා දයාබර ආදරවන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ආදරවන්ත ස්වාමීන් වහන්සේ ඔබව කඩන්නේ මහා පුදුම විදියට. තමා සිල්වත්යයි සිතන එකම ඒ සිතන ගමන්ම මොකද ඔබට වෙන්නේ? අන් හැම දෙනා හෙලා දුටු ඒ සටලි අපි අනිතාව ජජ් කරනවා. හරි කපට විදියට ජජ් කරනවා. මගේ ආදරේ මන්ත්‍රී මේක පාපය වෙනම වෙස් වලාගත්ත විදිය. අපි අධ්‍යාත්මිකයි කියලා හිතන තැන. මගේ ආදරේ පුතේ දේව ප්‍රමාන්තනේ ඒක නිසා මේ වචනය එකයි අතිශයින් ගැඹුරු වචනයක් මම අයිති කර ගන්නට ඕනේ. ඒ කියන්නේ සමහරට අපි කියනවා you have to discern between good right and wrong. හරි වැරද්ද අතර ඔබ තෝරා ගැනීමක්. හැබැයි in the journey you have to discern between right and almost right. හරි දේ විතරක් නෙමෙයි හරි වගේ කියන දේත් එක්ක. මේක ජීවිතේ අභියෝගයක් මගේ ප්‍රමාන්තනේ. ඒ නිසා අද වචනය අපි කියනවා මානය ආඩම්බරය මුල් අගුණ පවුල් වලින් මුල්ම එක. Pride is the greatest vice of all the vices. අධ්‍යාත්මික උඩඟුව spiritual pride එක. සමහරට අපිට මේක ආවොත් අනිත් හැම පාපයකට වඩා භයානකයි. මගේ ආදර ප්‍රේමන්තනේ මේක හරි සටල්. ඒ කියන්නේ ඒක තරින්ම බැටළුවම පුරවගෙන යන්නේ. සිල්වත් හරිම හොඳයි. මගේ ආදර ප්‍රේමන්තනේ ආදරය නැත්තම් ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 1 කොරින්ති 13 උන්වහන්සේ පැහැදිලිවම ඔබට මට ප්‍රේම පාරමිතාවේ කතා කරලා කියනවා. මම මිනිසුන්ගේ දේවදූතයන්ගේද භාෂා වලින් කතා කරතත් ප්‍රේමය මට නැතිනම් මම ഘോഷා කරන කාන්තාරයකට හෝ කටුක රාවේදන කයිතාලමකට සමාන වෙමි. දිවස් වගේ දිසීමේ වරම මට තිබුණත් සියලු අභිරහස් ගැන අවබෝධයද සකල ඥානයද මට ඇතත් කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැතිනම් මම හිස් තැනැත්තෙක් වෙමි. දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කරත් මගේ සිරුර ගිනි පූජාවෙන් සඳහා බිලි දුන්නත් ප්‍රේමය මට නැතිනම් මට කිසි පළක් නැත. ආදරය කරන්න බැරි තැනක arrogance, spiritual arrogance, අධ්‍යාත්මික දෘಢභාවයක්, මුරණ්ඩුකමක්, නපුරුකමක් දුබල කෙනාට ආදරය කරන්න බෑ. විනිශ්චය කරනවා. මගේ ආදරේ මන්ත්‍රී උන්වහන්සේ එවැනි අයටම උපමාව කියන්නේ. මේක අධ්‍යාත්මික ජීවිතයේ ඔබ මම හැමතිස්සෙම ඔබගේ මගේ ජීවිතයේ ඔබගේ දෑත් පපුවට ගහගන්නට ඕනේ. අද අය කැමියා දේවස්ථානයේ පිටිපස්සේ ඉඳගෙන ලයට ගසා ගන්නවා. මේනා කුල්පා මේනා මක්සිමා කුල්පා. මගේ අපරාධයයි මගේ මහා අපරාධයයි. ඒක මගේ දේ. මම දැනගන්නට ඕනේ මගේ ප්‍රමාන්තනේ. ඔබට අනිත් අයගේ අඩුපාඩු පේන්න ගත්තී
ඔබට අනිත් අයව හදන්න තියෙන තැන් ඔබට පේන්න ගන්නවා. ඒක පේන්න ගන්නේ ආදරයකින්ද? ඇහි තියෙන ලීකුඩ අරන් දාන්න ඔබට කැක්කුමක්. ඇහි ලීකුඩ තියෙද්දි ඔබට රිදෙනවා. ඒ කියන්නේ ඔබ ඒක දන්නවා. ඒක මහා සෙනෙහසකින් ඔබ ඒක කරන්නේ. නැත්නම් ඇරගන්ස් එකක නපුරුකමක මොට කොච්චර කිව්වත් මොකෙද්ද හැදෙන්නේ කියලා වැටන්නේ. ඒ කියන්නේ අමුතුම විනිශ්චයක් එක ලේබල් ගන්න තැන. මගේ ආදර ප්‍රේමන්තයනේ අද අපි කියව ගමු. අපිව කියව ගමු මම කොහෙද ඉන්නේ කියලා. අද ඒකයි අද සුවිශේෂ කතා කරලා කියන්නේ. තමා සිල්වත් යයි සිතමින් හැම දෙන හෙලා දුටු ඇතැම් අයට උනාසේ මේ උපමාව දාලසේක. මිනිසුන් දෙදෙනෙක් යාඥාව පිණිස දේව මාලිගාවට නැගී ගියහ. එක්කෙනෙක් පරිසිවරයකි අනිත් තැනැත්තාය කැමියකි. පරිසිවරයා නැගී සිට පස්සෙකට වී තනියම යාඥා කරමින්. දැන් පරිසිවරයා කියන්නේ පරිසිවරයා කියන වචනේම තේරුම separated one. වෙන් කරපු කෙනා. ඒ කියන්නේ අනිත් අයට වඩා මම උසස්, හොඳයි, යහපත්, මාරයි කියන තැනක පරිසිවරයෙක්. ඔගේ ආදර ප්‍රේමන්තයනේ පරිසිවරයා. එතකොට දැන් මේ පරිසරය මොකද වෙන්නේ? එයා යාඥාවේ නැගිටලා තේරෙනවද කියන එක? එයා පස්සෙකට වී තනියම යාඥා කරමින්. දැන් දේවස්ථානයේ ඔබ තේරුම් ගන්න. මම ඔබට කියා දෙලා තියෙනවා. දේවස්ථානයේ Holy of Holies කියලා කියන්නේ ශුද්ධ වූ ස්ථානය, අති ශුද්ධ වූ ස්ථානය. ඒකට යන්න පුළුවන් නායක පූජකයාට ඒක අවුරුද්දකට එකපාරක්. ඊට පස්සේ ශුද්ධ වූ ස්ථානය, පූජකයෝ ඉන්න තැන. හරියට මේ ගරාදි වටෙන් ඇතුලේ වගේ. ඊට පස්සේ පිරිමි හිටිය තැන. ඒකට කාන්තාවන් ළමයින්ට යන්න බෑ. ඊට පස්සේ කාන්තාව ළමයි ඉන්න තැන. ඊට පස්සේම අවුටර් කෝට්යාඩ් එක. ඒක තමයි විජාතිකයන්, අන්‍ය ජාතිකයන් ඉන්නේ. අයකැමියට එන්න පුළුවන් එතනට විතරයි. ඒට ඉස්සරහට එන්න තහනම්. පව්කාරයි ලේබල් ගහලා තියෙන. දැන් මේ පරිසිවරයා පුච්චකෙක් නෙමෙයිනේ. එයාට හෝලි ප්ලේස් එකට එන්න බෑ. එයා එන්න ඕනේ මිනිස්සු ඉන්න තැනට ඇවිල්ලා. එයා සෑහෙන ඉස්සරහට ඇවිල්ලා යාඥා කරනවා. සෑහෙන ඉස්සරහට වෙලා යාඥා කරනවා මොකද කියන්නේ? මගේ මතෙරි කතා කරලා කියනවා. දෙවියන් වහන්සේ මා අනිත් මිනිසුන් මෙන් වස්තුලෝභී වංචනික කාමමිත්‍යාචාරී තැනැත්තෙකු නොවන බැවින් ඔබට ප්‍රතිපදමි. මා මේ අය කැමියා වැන්නෙක් ද නොවෙමි. සතියට දෙවරක් උපවාස කරමි. මම කියන හේතුවක් තියෙනවා. එයා දෙවියන් වහන්සේ ඉස්සරහා මම නොකරපු දේවල් මේ කරපු දේවල් කියන්නේ. බොරු නෙමෙයි කියන්නේ. මම ස්වාමීනි මම අර 40 දවස් මම මෙහෙම කරනවා ස්වාමීනි. බස් thank you. දේශනා හොඳට වෙනවා ස්වාමීනි. worship සමාන ෆාදර්ස් ලැබිලා අහනවා මොනවද 40 දවසේ කරන්නේ? දවස් මම මේ කටින්ම කියලා තියෙනවා. පැය දෙකක් worship එක පැය දෙකයි දවස ගානේ. දෙමළ පූජාව පැය 3ක සර්විස් එක. very good කලන. very good. දැන් මිලි ලැජ්ජාය පණ කියමන වෙක. මගේ මිසම මම මාරයි. ඉරිදට very busy reflection දානවා. මහන්සි ෆාදර් මහන්සි නේද? මගේ ආදර ප්‍රේමන්තනේ. හරිම තැනදී උන්වහන්සේ මුලින්ම අර පව් තියෙන ඒ වලින් කඩලා අරගෙන ඇවිල්ලා දැන් මේ වෙන තැනකට ගහන්නේ. වෙන තැනකට ගහන්නේ. අද මං හිතන්නේ 4ට පූජාව දාලා අපි ආවේ ඇත්තටම බොක්කෙන් ආපු අය නේ. 40 දවස් අනිවාර්යෙන් කරපු ටික නෙමෙයි ඉන්නේ. හරිම වචනේ අපිට මගේ ප්‍රේමන්තනේ. දැන් අපි ගාව සටල් ප්‍රයිඩ් එකක්. අපි මේක හරියට කරනවා. අමාරුකම් ඇත්ත අමාරුයි මටත් අමාරුයි ඔබටත් අමාරුයි කුමාරි මේක මහා මහන්සියකින් කුමාරි කරනවා. මේක අස්සේ මේක තියෙන ලොකු ආදරයක්. මේ වචනේ ඔබ මාව ලැජ්ජ කරන්නේ ආදරය නිසා. ඒ උන්වහන්සේට ඔබ මාව කඩන්න ඕන නිසා. කඩන්නේ සෙනෙහසක් නිසා. මගේ ආදර ප්‍රේමන්තනේ යාඥාවේ ප්‍රයිඩ් එක ආඩම්බරය යකා ඔබ මාව අල්ලන පුදුම තැනක්. ඒකයි පවුලතුමා හැමතිස්සෙම කියන්නේ හැමතිස්සෙම අනිත් කෙනාට වඩා ඔබ යහපත් කියලා හිතන්න.
සමාවෙන්න හැනිත් එක හැම වෙලාවෙම ඇතුලේ තියෙනවත මෙලියට එන්නේ. කට බොරු කිව්වත් දිය බොරු කියලා නැත්තනේ. ඇත්ත අක තමයි කලන්න නැද්ද? හැමතිස්සෙම අනිත් කෙනා මට වඩා උසස් කියලා හිතන්න. හැමතිස්සෙම හිතන්න. ඔබට හිතනවා නම් මාරයි. අර අමුතු ඇතුලෙන් මේක වෙන්නේ. දැන් මේ මිනිස්සයාට අඩු ගානේ කෙලින්ම එළිය කිව්වනේ යාඥාවේනේ. එළිය යාඥාවේ කිව්වා. අපි එහෙම කියන්නේ නැහැ. අපි හිතනවා එමයි කියලා. මගේ ආදර ප්‍රේමන්තයනේ ස්වාමීන් වහන්සේ මහ පුදුම විදියට එක කඩන්න. මම ආදර ප්‍රේමන්ත මේ පරිසිවරයා ඇත්තටම මේ මිනිස්සයා බලන්න මහා අන්මිනිසුන් මෙන් ඊට පස්සේ මොකද ප්‍රශ්නය? කම්පෙයා කරනවා ඔප්පිට පා කරද? මම අනිත් අය වගේ නෙමෙයි. මේක ඒ කියන්නේ ආදමේවගේ ජීවිතේ මගේ ප්‍රේමන්තේනි. පුංචි උන් දෙන්නෙක් වගේ හිටියේ. ස්වාමීන් වහන්සේ දුන්නු දේ කාලා උන්වහන්සේත් එක්ක මහා සුන්දරව කොටින්ම කියනවා නම් අර පොඩි එකෙක් නැප්කින් එක ඇඳලාද නැද්ද නෑ වගේ. කියන්නේ එයා පොඩි එකෙක්ගේ නිර්වත කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ මොනවද? දැන් නිර්වත ඒ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක වෙනම කතන්දරයක්. නැද්ද? පොඩි එකගේ නිර්වත ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ස්වකේන්ද්‍රීය නෙමෙයි. උන්වහන්සේ කේන්ද්‍ර වෙලා තිබුණේ. යකා තමයි ඔබ ස්වකේන්ද්‍රීය කරන්නේ. නපුරු විදියට ඊපස්සේ කායින් ආබේලගේ සිද්ධිය බලන්න. මගේ පඳුර පිළිගත්තේ නෑ. අරයාගේ පඳුර පිළිගත්තා. අන් කෙනා කේන්ද්‍රීය වෙච්ච තැනක්. මම නෙමෙයි. අනිත් කෙනා. මම අනිත් අය වගේ දේව කේන්ද්‍රියත්වෙන් කැඩිලා. පාපේ කියන හමාටියා ෆෝකස් නැතිකම. ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේගේ කේන්ද්‍රීය භාවයෙන් නැති වෙලා. මගේ ආදර පුතේ දේව ප්‍රේමන්තයනි. ඒක අපි නැවත ස්වාමීන් වහන්සේව කේන්ද්‍ර කරගන්නට ඕනේ. මගේ යාඥාව කියන්නේ මම ස්වාමීන් වහන්සේ දිහා බලන තැන උන්වහන්සේ දිහා බලද්දී මම කොච්චර චූටිද කියලා මම දැනෙනවා. අනිත් එක මේ මිනිස්සයා මගේ ආදර ප්‍රේමන්තනි මේ මිනිස්සයා කම්පෙයා කරන්නේ අය කැමියෙක් එක්ක. සමාජයේ හිටිය පහත්ම කොන් කරපුම ලෝම ස්ටෑන්ඩඩ් එකක් එක්ක. මොකක්ද කම්පැරිසන් එක තේරුම? ඔබට හරි සතුට වෙන්න පුළුවන් මම අරයා වගේ නෙමෙයි. මම මෙයා වගේ නෙමෙයි. මම මෙයා වගේ නෙමෙයි. ඒක වැඩක් නෑ. ඔබට ආරාධනා කරන්නේ be perfect as your heavenly father is perfect. ස්වර්ගයේ ඔබගේ තාත්තා සම්පූර්ණ වෙනවාසේ සර්ව සම්පූර්ණ වෙන්න. ඒතර ඔබ අයිඩියල් එක තියාගන්න උන්වහන්සේ ගාව. අපි හැමදාම අඩු ගානේ මගේ ප්‍රේමන්තේනි තරුවක් ටාගට් කරොත් පොල් ගහක හරි නතර වෙන්නේ නැහැ. තුත්තිරි ගස් ටාගට් කරොත් එතනම තමයි. අඩු ගානේ පොල් ගහක් ටාගට් බෑ. තරුවක් ටාගට් කරොත් පොල් ගහක හරි නතර වෙනවා. මේ කම්පැරිසන් එකේ කිසිම තේරුමක් නැහැ. අය කැමියෙක් ගියා මම එහෙම නෙමෙයි. අනිත් එක මගේ ප්‍රේමන්තේනි ජජ්මන්ට් එක. අපි විනිශ්චය කරනවා. පල්ලිය ඇතුළෙම කොච්චර අපි විනිශ්චය කරනවද? පල්ලිය ඇතුළෙම එක්කෙනා බල මෙතන මෙහෙම තේරෙනවද? එක්කෙනා අල්තාරෙන් නගින්න තේරෙනවද? එක්කෙනාව කොච්චර විනිශ්චය කරනවද? දවසක් එක මිනිහෙක් ඇවිල්ලා කිව්වේ ෆාදර් මම නම් ආයි පල්ලියෙන් නැහැ. මිසිස් සිල්වා කියවල මම නම් ආයි පල්ලියෙන්. ඇයි මොකද මේ පල්ලිය ඇතුලේ මිනිස්සු එක් ෆෝන් ඔබ ඉන්නවා. අඳින ඇඳුම් චික්. නැද්ද? කොල්ලෝ කෙල්ලෝ තැන් වල කුටු ගා ඉන්නවා. මෙතන ලබන්න එන කැත තේරුණාද කියන්නේ කිසිම භක්තියක් නැහැ. කියවීම් කියවනවා. ලෑස්ති වෙලා නැහැ නැද්ද? මේක පල්ලියේ කිසිම භක්තියක් නැහැ. මම නම් ආයි එන්නේ නැහැ ෆාදර්. මිසිස් සිල්වා හරි එන්න එපා. හැබැයි එක දවසක් මම කියන දේ කරලා ඊට පස්සේ එන්න එපා කිව්වා. මොකද්ද? දුන්නලු කිරි හැලියක්. කිරි කියන්නේ පිටි අපේ ලංකාවේ වෙන රටක දැන් පිටි නෑනේ කිරිත් නෑනේ නැද්ද? ඒ කියන්නේ ඉතින් කිරි මුට්ටිය කට ගාවට පුරවලා ඔළුව උඩින් තිබ්බලු ෆාදර් පූජාවට ඉස්සෙල්ලා. මොකද්ද ෆාදර් මේ කරන්නේ? ඊට පස්සේ කවලු මිසිස් සිල්වා මම පූජාව තියලා ඉවර වෙනකන් පරිස්සමට කිරි බින්දුවක්වත් හලන්න නැතුව පල්ලිය වටේ ගිහිල්ලා ඇවිල්ලා මට එන්න කිව්වලු. හරි. දැන් මම අරක කට්ටව ආවල පිළලා. දැන් මෙයා මේක තියාගෙන දැන් මෙන්න පරිස්සමෙන් මෙහෙම යනවලු හරිද? කියන්නේ එන්න පැය පූජා පැය කමාරයි
ගෑන් පස් නෙමෙයි නැත්නම් ඊට වඩා දිගයි. තේරුණාද කියන එක? දැන් ඒක නිසා දැන් වටේ දැන් ගිහිල්ලා යන්තම් පිතා අවසාන ආශිර්වාදය දාලා ඉද්දි ඔන්න ෆාදර් කිව්ව වැඩේ කරා කිරි බින්දුවක්වත් හැලුන්නේ නැහැ ඒගොල්ලෝ. හරි මිසිස් සිල්වා. අද ඔයා පූජාව වටේ යනකොට මොනවද දැක්කේ? ෆෝන් ඔබනවා දැක්කද? කතා කර කර ඉන්නවා දැක්කද? මොනවද ෆාදර්? මම මේක හැලෙන්නේ නැතු වෙන්න බොහොම පරිස්සමෙන් අරන් ආවේ. ෆෝන් ඒවා බලන්න වෙලාද? ඇත්තද? කිරි හැලිය අරන් නැතුව අරගෙන යන්න ඒවා පේනුන්නේ නැහැ. හැබැයි ඔබ දෙවියන්ව සොයාගෙන යන ගමනක්. එතනදී අනිත් ඔක්කොම අඩුපාඩු ඔබට පේනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, ස්වාමීන් වහන්සේ අද අපිට කඩනවා. අද අපිව චප්ප කරලා දානවා. මේ තැනත් එක්ක, මේ අවබෝධයත් එක්ක. දැන් මෙතන අනිත් පැත්තෙන් බලන්න අර අයකැමියා, ඒත් අයකැමියා ඈතින් සිට ස්වර්ගයේ දෙස ඔසවා බලනටවත් නොසිතා තමන්ගේ ලයට ගසා ගනිමින් දෙවියන් වහන්සේ පව්කාරුමාට කරුණා කළ මැනවයි කීය. මගේ ආදරේ ප්‍රේමවන්තයනි, මේ අයකැමි ස්වභාවය කවදාවත් මතක තියාගන්න. පාපය සාධාරණීකරණය කරනවා නෙමෙයි. පාපය වැරදි නම් වැරදිමයි. අයකැමියා රෝම සොල්දාදුවන් මුලට දාලා මිනිස්සුන්ගේ දේවල් උදුරගත්තා. රෝමේ 10%ක් බදු අය කරන්න කියද්දි 15%ක් කියලා වංචා කරා. බලාත්කාරකම් කරා. පව්කාරයමයි. හැබැයි මෙතන වාසනාව මොකක්ද? ලයට ගහ ගන්නවා. කියන්නේ මම පව්කාරයෙක් කියලා හදවත බිඳිච්ච තැනක්. එකයි දාවිද් අද ගීතාවලිය කතා කරලා කියන්නේ එකයි. දාවිද් බෙත්ෂෙබා සමග පව් කරයින් පස්සේ ඒ වචනය ඇවිල්ලා කතා කරලා කියද්දී නාතාන් කියද්දී බටළුවෝ ගොඩාක් ඉන්න මිනිස්සෙක් ඉන්නවා. තව එක බැටළුවෙක් ඉන්න දරුවෙක් වගේ හදාගත දුවෙක් වගේ හිතාගත බැටළුවව අර බැටළුව ගොඩාක් ඉන්න මිනිස්සු ඇවිල්ලා මරලා එයාගේ මිතුරට කන්න දෙනවා කියද්දී දාවිද් කියනවා එහෙන් දැකනවා මරන්න ඕනේ මම. මරන්න ඕනේ. නාතාන් කියනවා යොබයි. වචනය වැදුනා. පව් කරා කියලා දැනුණා. ඉක්කේ ගගා ඇඬුවා. ගීතාවලිය කතා කරලා කිව්වා ස්වාමීනි ගීතාවලිය 51:16 කිව්වා ඔබට පුද පඳුරු රිසි නොවනසේක. ඔබට පුදු පඳුරු රිසි නම් ඒවට රිසි නම් මම ඒවා ඔබට පුදමි. තවන යාග පූජාවලට ඔබ රිසි නොවනසේක. දෙවිඳින ප්‍රිය පඳුර නම් බිඳුණු හතවතකි. දෙවිඳින ඔබ තැලුණු බිඳුණු සිතක් ඉවත නොදමනසේක. බිඳුණු සිත. ඔබගේ ජීවිතය ඔබ බිඳුනේ කොතනද? The remedy for pride is pain. ආඩම්බරකමට උත්තරය වේදනාව. ආඩම්බරකමට උත්තරය වේදනාව. අද බයිබලයේ ඇතුලේ ලස්සන හැංගිච්ච කෙනෙක් ඉන්නවා. පරිසිවරයෙක්. දැන් මේ පරිසිවරයා දේවස්ථානයේ මුලට ගිහිල්ලා යාඥා කරපු මේ ආඩම්බර පරිසිවරයෙක් ඉන්නවා. ඒ කියන්නේ එදා පලස්තීනයේ හිටිය උසස්ම අග්‍රගන්නේ පරිසිවරයා ගමාලියෙල්. ගමාලියෙල්ගේ හොඳම ගෝලයා. ඒ කියන්නේ එච්චර දැනුම තිබිච්ච, ඒ කියන්නේ හොඳම මීටරේ හොඳම දක්ෂම පරිසිවරයා. ඇවිල්ලා සාවුලු මගේ ප්‍රමාන්තනේ. සාවුලු කියන පරිසිවරයාව උන්වහන්සේ පාවුලු කරා. පා කරා. බිම්මටම වැට්ටුවා. පා වුණා. පාගලම දැම්ම දූවිල්ලට වට්ටුවා. Saul became Paul with a fall. මගේ ආදර ප්‍රමාන්තයනි, ඒ සාවුලු ස්වභාවය පවුලු කියන්නේ ටයිනි චූටි. නමේ අර්ථය චූටි. එහෙම තැනට වැට්ටුවේ වේදනාවත් එක්කයි. ඒක හැද උන්වහන්සේ කතා කරන්නේ පළවෙනි කියවීමේ. පළවෙනි කියවීමේ හරි ලස්සනට හොසියා පොතේ කතා කරලා කියනවා. මාගේ සෙනග Tamanගේ වරද පිළිගෙන මා සොයා එනතුරු මම වුන් අතහැර මාගේ වාස භවනට යන්නෙමි. සමහර විට වුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත. සමහර විට එන්නේ. සමහර අය දුක් විඳිද්දී වේදනාවේදී ජේසුව සම්පූර්ණයෙන්ම අතහැරලා ජුදාස්ලා වගේ වෙනම එල්ලිලා මැරෙයි. නැත්තම් ලෝකේම උත්තර හොයාගෙන තැනක පල්ලිවත් එන්නේ නැති ජේසුව අදාන්න නැති තැනක අතහැරලා විසි කරලා යයි. බොහෝ අය එහෙමයි. හැබැයි සමහර අය රිදෙද්දී ඕනෑ කමින් මා සොයා එනු ඇත.
සාවුලුව පාවුලු කරන්න උන්වහන්සේ වැට්ටුවා මගේ ප්‍රමාන්තයනේ. වට්ටල චප්ප කර එතනදී. එනිසා තමයි උන්වහන්සේ කතා කළා කියන්නේ එන්න අපි සමිදානන් වහන්සේ වෙත හැරී යමු. හැරී මෙටනොයියා ශුබ් ඒ රිදිච්ච නිසා අපි හෙට කියවන්නේ අකිකරු පුත්‍රයාගේ උපමාව. ඒ අකිකරු පුත්‍රයාට කිසිවක් නොදුන්න නියඟය උරු කෑම කත්ති නන්නත්තර වෙද්දී ඒ ජරාව මගේ ප්‍රමාතින ගඳත් එක්ක කද්දි හරිසි කල්පනාවට එන්නේ. ඔබගේ ජීවිතයේ වේදනාව ප්‍රතික්ෂේපය. සමහර ඔබ ආඩම්බර කමින් ඉන්න අය ජරා පව්වල උනාසේ වැටෙන්න අතෑරලා තියෙනවා. එහෙම වැටෙනින් පස්සේ ඒ පාපය තුල ඔබගේ හදවත බිඳුනොත් ඔබත් ඒ අය කැමියා වගේ වෙනවා. පපුවට ගහගෙන වචනය කියලා කියන්න බලන්න එකයි. අප ඉරා දැම්මේ උන්වහන්සේය. අප සුව කරන්නේ උන්වහන්සේය. අපට පහර දුන්නේ උන්වහන්සේය. අපේ තුවාල බඳින්නේ උන්වහන්සේය. මගේ ආදර ප්‍රේමන්තයනි මේ ඇවිල්ලා රිතුවාල කරනවා කියද්දි උන්වහන්සේ ඉඩ දීලා තියෙනවා. සමහර වෙලාවට යකාටම ගහන්න ඉඩ දීලා තියෙනවා. ලූක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තියේ සීමොන් මේ අසන්න තිරිඟු පොළන්නක් වෙන් පොළන්නට සාතන් අවසර ලබාගෙන ඇත. ඔබගේ ශ්‍රද්ධාව නොබෙන්දෙන පිණිස මා ඔබ වෙනුවෙන් උදෙසා යාඥා කරමි. ඔබ ඒ කියන්නේ ජේසුස් කියනවා සාතන්ට අවසර දීලා තිනවා ගහන්න. සමහර උන්වහන්සේ ඉඩ දීලා තිනවා ඔබව එතන ඒ පීඩාවට යන්න. මතක තියාගන්න සාතන් නතර වෙන්නේ නැහැ. සාවුලු පාවුණයින් පස්සේ ඔක්කොම ඉවරුන්නේ නැහැ. පාවුලු විදියටත් යකාවා. අධ්‍යාත්මික උඩඟුවක්. එකයි 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ 2 කොරින්ති 12 උන්වහන්සේ කතා කළ කියන 7 වෙනි වගන්තිය. ඒ එලිදරව් වීම වල උතුම්කම කරන කොටගෙන මා හිස උතුම්මා නොගන්න පිණිස. දැන් පාවුලු වෙලා ඉවරයි. හැබැයි එලිදරව් වීම wow, ස්වාමීන් වහන්සේගේ මෙහෙය වෙනවා. ශුද්ධාත්මය නම් අත්දකින්නවා. ලියනවා, ලිපි ලියනවා, ජනතාව ගැලවෙනවා. තේරුණාද? පාවුලුතුමාගේ ඇඟේ ඒ ඇඳුම් කෑල්ල ගාලා යත්ති මිනිස්සුව සුව කරනවා. හෙවණල්ල වැටෙන සුවනවා. ඒ එලිදරව් වීම වල උතුම්කම කරන්න කොටගෙන මාගේ හිස උතුම්මා නොගන්න පිණිස මට පහර දීමට සාතන්ගේ දූතෙක් වෙන ශරීරේ කා වැදෙනවා කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේය. එසේ වූවේ මා හිස උදුමා නොගන්නා පිණිස. ඒක අයින් කරන්න කියලා 3 පාරක් යාඥා කරනවා. දෙවෙනි ආසය අයින් කරන්නේ. වෙස් වලාගත් ආශිර්වාදයක්. වෙස් වලාගත් ආශිර්වාදයක්. සමහර ඔබගේ ජීවිතේ දුබලකම්, දුර්වලකම්, පීඩා සමහර ඔබගේ ජීවිතේ අරගල කරන තැන් මේකයි ඔබ බහැපත් කරන්නේ. ඒකයි උන්වහන්සේගේ ඉස්සරහ ඔබ දන ගස්සන්නේ. ඒ කියන්නේ පව් කරන්න කියන එක නෙමෙයි. අයිකැමියාගේ පාපය නෙමෙයි සාධාරණේ වෙන්නේ. බින්දුණු හදවතේ ලස්සන, බින්දුණු හදවතේ සුන්දරත්වය. නිසා මගේ ආදර ප්‍රේමතනේ අද අපි බලමු මම කොහෙද ඉන්නේ. මගේ ආඩම්බරකම, උද්දච්චකම අනිත් අය විනිශ්චය කරලා මාව සසඳන ගතිය ස්වාමීන් වහන්සේට බාර කරමු. බාර කරලා මගේ වේදනාවත් එක්ක ඒ බින්දුණු තැන, බින්දුණු හදවතේ අයිතිය ස්වාමීන් වහන්සේට දෙන්නට අපි උන්වහන්සේගේ පාමුලට යමු. මගේ ආදර ප්‍රේමාන්තිනේ වගේම අද අපේ පොඩි ෆාදර්ගේ උපන්දිනය ඒ වගේම අම්මන්දී දුවගේ උපන්දිනය ඒ දෙන්නටම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය, බලය, ශක්තිය තවත් ස්වාමීන් වහන්සේගේ සේවය කරන්නට උන්වහන්සේගේ ආදරය ප්‍රාර්ථනා කරලා සුබ උපන්දිනයක් කියලා අපි මේ යාගය තුළ එයාලගේ ජීවිතත් ඔප්පු කරමු. ආමෙන්.
සහෝදර සහෝදරනි මාගේ සහභාගයාගේ සියලු බල ඇති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. ස්වාමිනී පිරිසිදු සිතින් අපගේ අභිරහස් දෙසට අප ළඟා වන්නේ ඔබ වහන්සේගේ වරමින්ය මෙම පිළිවෙත් ගාම්භීරයෙන් සිදු කිරීමෙන් ඔබ වහන්සේට නිසි භක්ති ආචාර්ය පුද කිරීමට අපට වරම් දෙන මැනව. මේකද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමීනි අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැනද අප වහන්සේට ස්තුති පිදීම සැබවින්ම යෝගීත්වයේ සාධාරණ ගැලවීමදායක ඔබ දරුවන් වන අප ආත්මික පාරිශුද්ධය කරාගෙන යනු වස් මේ වරප්‍රසාදයෙන් පිරි කාලය ඔබ වහන්සේ අපට දානය කළසේක. අප සිත් අවගතියන් ඉවත් කර ලෞකික වස්තුන් අනිත්‍ය ලෙස සැලකීමටද සදා සම්පත් නැනවත්ව සෙවීමටද ඔබ වහන්සේ අප පුහුණු කරනසේක. එන් සිල ශුද්ධවරයන්ද සුරුද සමූහදායක වී නිමිම නැති තුති ගියෙන් වහන්සේට මෙසේ අපි ප්‍රශංසා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධ අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබරව අයද සිටින්නේමු. අප එසේ අදිනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර රූපේ රැගෙන වහන්සේට තුති පුදමිනය කඩා සෝකේ ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමෙන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනේ මාගේ රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදා සෝකයේ ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. සමමයෙන් ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූදානන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පොකමා සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගරුන් ලබන්නේ. මසේ කිරීම පිණිස මේ සිදු කරන්න. මාගේ ස්වාමිනේ මාගේ අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනේ ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනේ ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණන් වහන්සේගේ මරණ දිතානේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුලදී පැතිර පවත්නා බාසගේ ශුද්ධ ස්වභාව සීකල මැනව ෆ්‍රැන්සිස් ඇමති අපගේ පොදු පියාණන්ද මැල්කම් රංජිත් ඇමති අපගේ අගරද ගුරුතුමන්ද සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන්වන්නට සැලසුණු මැනව
මැසිගේ දාබර සියලු දෙනා සීකර ආඥා කරමු. ඔතනේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරයන්ද වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියලන් සීකර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව. අප සියලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් වන කනේ මරියාවන්ද එතුමගේ දම්පතින් වන ජොසේ මොනිතමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හි වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සිරිෂුදවන්තයන් සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දෙවවදාල මැනව. දුක්මුතුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන්හා සමග එක වැඩවසන ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීමදායක කනපනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවිට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පපාස්සාවන්ට අසුවීමට අපට නොදී අයහපති නම මුදාගත මැනව. ස්වාමීනි සියලු යහපති නම මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයෙ දෙමු. අපට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාට ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවක නම තවදාල යේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවයට විශේෂයෙන් අපගේ ජීවිතය අතුලාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගියද දාන කරන්න කරුණා කළ මැනව. වහන්සේ සදාටම වැඩ වසනසේක රාජකම් කරනසේක. ආමේන්. ජේසුට විතරක් දෙන්න පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. ඔබ එකිනෙකාට දයාබර සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජබාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජබාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජබාලකයන්නි අපට සාමය දුන මැනව. යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ දෙවන වහන්සේගේ පුත්‍රයන් ශුද්ධාත්ම වහන්සේගේ සහයෝගයෙන් වහන්සේගේ මරණය මගින් වහන්සේගේ අනපනක් සියලුනිය ලිස්සන සැලසුන මැනව. කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදින මැනව. මෙන්න දේවාජබාලකයන්ෝ මෙන්න ලොවේ පවුදුරලන්ට වැඩි ආවතනන් වහන්සේ. අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මිකව දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව අහෝ ජේසුනේ මා උදෙසා ඔබ වහන්සේ සඟවේ ඉන්නා ශුද්ධ වූ මණ්ඩපය වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනේ මම ඔබ වහන්සේට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සත් ප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ වහන්සේ ලබාගත නොහැකි බැවින් ඒත් එන්න ඔබ වහන්සේගේ වර ප්‍රසාදය සමගින් මා වෙත එන්න. ආත්මිකව මා හද තුළට එන්න. මා හද පිරිසිදු කළ මැනව. ඒ ශුද්ධවන්ත කළ මැනව. මගේ හදවත ඔබ වහන්සේගේ හෘදය විලසින් සලකන්න. ආමේන්.
මට නොහැඟී උතුම විමත් සැනසුම් ඔබගේ මගේමයයි මෙතික් දුටුව මාවත් අඳුරේ මහා කලා කරුවානිනි දැන් මෙය වැටහි කැමති ලෙසින් අප නොමැරවිමා දිව්‍ය කලා කරුවානිනි මෙති පිටක්ය මා ඔබේ අතේ ඔබ කැමති හැඩක් රුවක් අඹන්න සමිදී මට මරිනෙක සතුටු වන්න පිළිවන් වන්නේ ඔබේ අතින් මා හැදුනොත් ලද දුක් අතරේ මිනිස් දුබලකම නිසාම වේදනාවෙනි නමුත් සමිදි අඹන්න මා ඔබ කැමති ලෙසින් කැමති ලෙසින් ඔබ නොමැරවිමා දිව්‍ය කලා කරුවානිනි මෙති පිටක්ය මා ඔබේ අතේ ඔබ කැමති හැඩක් රුවක් අඹන්න සමිදී ඇය කැමි අයතින් සිට තමාගේ ලයට ගසා ගනිමින් දෙවියනි පෞකාරු මට කරුණා කළ මැනවැයි කිවේය. කරුණාබර දෙවි ස්වාමිනිය ඔබ අප නිතර තෘප්තිමත් කරන මෙම භෝජනයට හෘදයාංගම භක්තියෙන් යුතුව ළඟාවීමටද ගැඹුරු විශ්වාසයෙන් යුතුව එය ලබා ගැනීමටද අපට පිහිටව මැනව. මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයානු පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන සාමයතුනාස්ගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මගේ ආදර බෙමන්තනි සඳහා සිට නැවත සිරිත් පරිදි 40 දවස් යානකාන්තිය වෙනවා. අපි අවසාන ගීතිකාව අවශ්‍ය නැහැ. අපි අවසාන කරමු. හෙට දවසේ දිව්‍ය පූජාවන් සිරිත් පරිදි සිදු කරනු ලබනවා. 10 මාරට ඒ කියන්නේ 8 මාර දිව්‍ය පූජාවෙන් පස්සේ අපි ජනවන්දනා කමිටු රැස්වීම සිදු කරනු ලබනවා. 7:05 හරියට 5 මාට ඉංග්‍රීසි මාස් එක 6 මාට දෙමළ පූජාව ඊනතරව දෙමළ සදහැවතුන්ගේ ඥානකාන්තිය
එලි මහා ඥානකාන්තිය ආරම්භ වෙනවා. අපි අවසාන කරමු. ඒ හැම දෙයක්ම දේවම්මට බාර කරලා යමු මරියක් කියමු. නමෝ මරියනි ප්‍රබසාද පුණ්‍යවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතරේන ආශිර්වාද ලදී වහන්සේ. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වංචී ආශිර්වාද ලදාම. සාන්ත මරියනි දෙමෑණියනි පාපී උපදේශා දැනුත් අපේ මරණ වේලෙහි ත්‍යාඥා කළ බැලවාමෙන් සිල් දනාම සාන්ත ක්‍රිස්තියානි ආලමෙන් පිස්සතුරන්ගෙන් ගලවා දේවා. දෙවි ස්වාමීනි පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තගේ නාමයෙන් ආමෙන්. සෑම දිනාටම චෙස් පීටයි. Just be thy Father.